සද්ධා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. කාරුණික ශ්‍රද්ධාකාමී පින්වතුනි, දැන් ඊයේ අපේ කරණීය මෙත්ත සූත්‍රය ඇසුරු කරගෙන දහම් සංවාදයක් ආරම්භ කළා. ඊ අපි ධර්ම කරුණු 3ක් සාකච්ඡා කළා. සක්කෝ, උජූච, සූජූච. අද අපි ඊළඟ ධර්ම කරුණ සාකච්ඡා කරන සුවචෝ චස්ස මුදු අනතිමානි. අපි බලමු මේ කරුණු 3ම හෝරාවක කාලය තුල තේරුම් ගන්නට, අපේ නිවන් මඟට ප්‍රයෝජනවත් වෙන විදියට, අපේ මේ ලෝක ජීවිතය වඩා යහපත් කරගන්න කොහොමද මේ කරුණු ප්‍රයෝජනවත් වෙන්නේ කියලා. සුවචෝ චස්ස කියන වචනය සිංහල අර්ථය වන්නේ කීකරුකම කියන. සුවච භාවය කියන. දැන් සුවච භාවය, කීකරු බව කියපු ගමන්ම අපේ මනසට එන්නේ වැඩිහිටියන්ට කීකරු වෙන්න ඕනි කියලා අපි වැකියක් අහලා තියෙනවා. ගුරුවරුන්ට කීකරු වෙන්න ඕනි කියලා අපි වැකියක් අහලා තියෙනවා. දෙමව්පියන්ට කීකරු වෙන්න ඕනි කියලා අපි වාක්‍යයක් අහලා තියෙනවා. ඒ ටික අපිට මතකයට එනවා. ඒවා හරි. ඒ තුනුරුවන්ටත්, වැඩිහිටියන්ටත්, ගුරුවරුන්ටත්, දෙමව්පියන්ටත් අපි අනිවාර්යයෙන්ම කීකරු විය යුතුයි. ඒක සාමාන්‍ය ශිෂ්ට සංස්කෘතියක ඕනෑම කෙනෙක් කරන දෙයක්. ඕනම කෙනෙක් ඒ කීකරු භාවය තියෙනවා. දැන් බෞද්ධයෝ වන අපිත් ඒක අපේ පුහුණුවේ මුඛ්‍ය අංගයක් ලෙස ඒ කීකරුකම කියන එක ප්‍රගුණ කරන්නට බලනවා. හැබැයි ඔබ තේරුම් ගන්නට ඕනි, ඒ කීකරුකම යනු කිසිසේත්ම බය මත ඇති විය යුතු එකක් නෙමෙයි. කීකරුකම යනු බයක් ඇතුලේ නිර්මාණය වෙන්න ඕනි එකක් නෙමෙයි. කීකරුකමක් කියන්නේ අවබෝධයක් ඇතුලේ උපදින්න ඕනි එකක්. තේරුම් ගැනීමක් ඇතුලේ, නුවණ ඇතුලේ තමයි කීකරුකම උපදින්න ඕනි. ප්‍රඥාව තුළින්. ප්‍රඥාව තුළින් උපදින කීකරුකමේ ස්වභාවයයි බය අසුරින් උපදින කීකරුකමේ ස්වභාවයයි සම්පූර්ණයෙන්ම වෙනස්. අපි බයට කීකරු වෙලා ඉඳලා තියෙනවා නේද? පුංචි කාලේ අපි ඕන කෙනෙක් ගුරුවරුන්ට කීකරු වෙන්නේ ගුරුවරයාගේ වටිනාකම් තේරුම් අරගෙනවත්, ගුරු සිසු සම්බන්ධකම අර්ථවත් වෙන්න ඒ කීකරුකම කොච්චර උපකාරවත් වෙනවද කියලා අවබෝධ කරගෙනවත් නෙමෙයි. බය ඇතුළේ. දෙමව්පියන්ට කීකරු වීම, ගුරුවරුන්ට කීකරු වීම, වැඩිහිටියන්ට කීකරු වීම කියන එක ළමයෙක් සිද්ධ කරන්නේ වැඩිපුර බය ඇතුළේ. හැබැයි වැඩිහිටියෙක් ගුරුවරයෙකුට කීකරු වෙනවා නම්, දෙමව්පියන්ට කීකරු වෙනවා නම්, තුනුරුවන්ට, භාග්‍යවතුන් වහන්සේට කීකරු වෙනවා නම්, සද්ධර්මයට කීකරු වෙනවා නම්, ආර්ය මහ සංඝරත්නයට කීකරු වෙනවා නම්, එය මූලික සම්මාදිට්ඨියවත් ඇතිවීමේ ප්‍රතිඵලයක්. ඒක අර සක්කෝ, උජූච, සූජූච කියන ගුණධර්ම ටික ප්‍රගුණ වීමේ ප්‍රතිඵලයක්. ඒ ප්‍රතිඵලය තමයි අපි යාගෙන් දකින්නේ කීකරු වෙලා. කීකරු වෙලා කියන්නේ මොකද? නකල යුතු දේවල් කරන්නේ නැති තත්ත්වයට ඇවිල්ලා කල යුතු දේවල් ටික අනිවාර්යෙන්ම කරන තත්ත්වයට කෙනෙක් දියුණු වෙලා යාගේ හිත. එතකොට ඔබ අවබෝධ කරගන්න ඕනි
ඒ කීකරු භාවය ඔබ අප ඇති කරගත යුත්තේ දැනුවත් කමින් කියන එක. ප්‍රඥාවෙන් කියන එක. බයවද්දලා කීකරු කර ගැනීම නොකළ යුතුයි. ඒක අපේ ධහම නෙමෙයි. සාමාන්‍ය නීතියකට රීතියකට හරි අපි කීකරු වෙන්න ඕන බය ඇතුලේ නෙමෙයි. තේරුම් ගැනීම ඇතුලේ. දැන් බය ඇතුලේ කීකරු වෙච්ච අය තියෙන්නේ බය නැති තැන්වලදී අපි අකීකරු වෙනවානේ. දැන් මේ රටේදී කෙනෙක් මේ රටේ නීති තද නිසා එයින් ලොකු දඬුවම් හම්බ වෙයි කියලා බයක් ඇති කරගත්තොත් ඒ බය ඇතුලේ ඒ කියන්නේ අවබෝධයෙන් යුක්ත බයක් නෙවෙයි දණ්ඩනෙට බයක්. අවබෝධයෙන් යුක්ත බයට කියන්නේ හිරි කියලානේ. ඔතප් කියලා ලැජ්ජ බය දෙක. ඒ ලැජ්ජ බය දෙක නෙවෙයි මම මේ කියන්නේ. නිකන් හිරේදායි හිංසා කරයි වීසා නැති කරයි ඔය වගේ බයවල් තියෙන. ඒ වගේ බයකට කෙනෙක් මේ රටේ නීතියට අනුගත වුණා. ඒ නීතියට අනුගත වෙලා කොල කැල්ලක්වත් පාරේ දාන්නේ නැහැ කියමුකෝ. හැබැයි එයා බයට නම් කොල කැල්ලක්වත් පාරේ නොදාන්නේ ලංකාවේ එයාපෝට් එකෙන් බැස්ස තැන ඉඳලා කුණු පාරට විසි කර කර යයි. ඒක අනිවාර්යෙන් වෙයි. මොකද ඔබ බයට නම් තීරණයක් ගත්තේ ඔව් අපේ කැලිකසල පාරේ නොදමිය යුතුයි කියලා බයට නම් දැම්මොත් ඉවරයි දැක්කොත් ඉවරයි. එහෙමනම් ඔබ දන්නවා ලංකාවේදී එහෙම ප්‍රශ්නයක් නැහැ කියලා. එතකොට එතෙන්දී ඔබේ හැසිරීම වෙනස් වෙනවා. ඒකයි බය ඇතුලේ ඇතිවෙන කීකරුකම සහ අවබෝධය ඇතුලේ ඇතිවෙන කීකරුකම කියන්නේ දෙකක්. අපි ඒ සුවච ගුණය කියන එක සුවච ගුණය කියන එක කීකරුකම කියන එක ඇති කරගන්න ඕනි. කොහොමද? යමක් නරක නම් නරක ඇයි කියලා තේරුම් අරගෙන වැළකීමෙන්. යමක් හොඳ නම් යමක් කළ යුතු නම් ඇයි ඒක කළ යුතු කියලා අපි තේරුම් ගත්තොත් ඒ අවබෝධය ඇතුලේ අපිට ඇතිවෙන කීකරුකම ඒක ස්ථාවරයි. ඒක බොහොම දීර්ඝකාලීනයි. ඒක සමහර විට අපේ ජීවිතේ පුරාම උනත් ඒ කීකරුකම අපෙන් දැක ගන්න පුළුවන්. නැත්තම් වෙන්නේ ළමා කාලේදී බයට කීකරු වෙන ඒවා සමහර විට අපි වැඩිහිටියෝ වුණාම අකීකරු වෙනවා. ළමා කාලේදී තියෙන කීකරුකම් වැඩිහිටියෙක් වෙන්න කෙනෙක්ගෙන් දකින්න නැතු වෙනවා. ගොඩක් වෙලාවට අපි කියන්නේ මෙයා ලොකු වුණත් හරි මෙයා හරි අකීකරු වුණා. පුංචි කාලේ නම් ඔහොම නැහැ. ඒ මොකද හේතුව? එයාට බය වෙන්න තිබෙච්ච කාරණා ටික නැති වෙලා ගියාට පස්සේදී එයා තවදුරටත් අර චර්යාවේ ඉන්නේ නැහැ. එයා යමක් නොකර හිටියේ අපි ඉස්සරහා ඒක නොකල යුතුයි කියලා තේරුම් අරගෙන නම් එයා කොච්චර බලගත් තත්වයකට ආවා කොච්චර වැඩිහිටියෙක් වුණත් කොච්චර උගතෙක් වුණත් කොච්චර ධනවතෙක් වුණත් නොකල යුතුයි කියලා තේරුම් ගත්ත එක නොකර ඉන්න එයා උප්පරිම කැප වෙනවා. කල යුතුයි කියලා තේරුම් ගත්ත දේ අඛණ්ඩව කරන්න එයා කැප වෙනවා. අද අපිට පේන්නේ ඇත්තටම අපි අපේ රට ඇතුලේ අවාසනාවකට කීකරුකම මේ පොඩි කාලේ තියෙන ඕනි එකක් ලෙසනේ ඔළුවට ගිහින් තියෙන්නේ. කීකරුකම කියන වචනේම නොහැකි අය, දුර්වල අය, බලය නැති අය පුහුණු වෙන්න ඕනි එකක් ලෙස තමයි ඔළුවට ගිහින් තියෙන්නේ. ඒ නිසා අපි ටිකක් උඩට යන්න අශීලාචාර වෙනවා පේනවනේ. මේ හොඳට ඉන්න මිනිස්සු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් වුණා කොහොමද හැසිරෙන්නේ? මේ හොඳට නැත්තම් පාරේ ගියපු මිනිහානේ. අගේට මේ පාරේ වාහනේ එලවපු මිනිස්සයා ප්‍රාදේශ සභා මන්ත්‍රී කෙනෙක් වුණා අසිෂ්ඨ වෙන්නේ අය අපේ රටේදී. ඒ තමයි අපේ ඔළුවට දාලා තියෙනවා අපේ සමාජයෙන්. ඔයා හැදියාවක් ඇතිව ඉන්න ඕනි ඔයා දුර්වලතාවකල් විතරයි. ඔයාට තැනකට ආවම පුළුවන් ඕන එකක් කරා. දැන්ට කීකරුව ඉන්න. මම යෝජනා කරනවා ඊළඟ පරම්පරාවටවත් කීකරුකම කියන්නේ වෙලාව එනකන් කල්මර ඉන්න තක්කඩිකමක් කියලා උගන්වන්න එපා. තමන්ගේ වයස හරියනකන් වෙලාව බල ඉන්න එකක් නෙමෙයි කීකරුකම කියන්නේ. කීකරුකම කියන්නේ මිනිසෙක්
යම් කිසි දෙයක් වැරදි කියලා අවබෝධ කරගෙන දිවි හිමියෙන් ඒක නොකර ඉන්න එක. යම් කිසි දෙයක් හොඳයි කියලා අවබෝධ කරගෙන ඒක ජීවිතේ පුරාම කරන එක. එවැනි කෙනෙකුට විතරමයි නිවන් මඟ සාධනය කරගන්න පුළුවන් වෙන්නේ. අවබෝධයෙන් යුක්ත අඳුනගත්තොත් මට මෙන්න මේ අකුශල ධර්මයන් ඉපදුනොත් මගේ නිවන් මඟ ඇහිරෙනවා. මේ කුශල ධර්මයන් වැඩුවොත් මගේ නිවන් මඟ පහසු වෙනවා. මට අවබෝධය කරා යන්න පුළුවන්කම ලැබෙනවා ඊටම කෙටි කාලයක් ඇතුළත කියලා කෙනෙක් තේරුම් ගත්තොත්. අන්නේ තේරුම් ගැනීම ඇතුලේ එයා ඒ අකුසලයෙන් වළකිනවා. එයා ඒ වඩන්න ඕනි කුසලය වඩනවා. ඒක තමයි කීකරුක. එහෙම නැතුව වැඩි හිටි අය ගාව පොඩි අය බය වෙලා කරන ටික නෙමෙයි. ඒවා මේ සාමාන්‍ය මතු පිට කීකරුකම්. ඒ වෙච්චර වැදගත් කාරණාම නෙමෙයි. ඒවා මේ සම්මුති ලෝකේ පැවැත්මට විතරයි ඕනේ ඒවා. ඔබ නිවන් දකින්න හිතනවා නම් ඔබ වයස කීය වුණත් ගිහි වුණත් පැවිදි වුණත් දුගියෙක් වුණත් කෝටිපතියෙක් වුණත් ඔබ කොච්චර බලවතෙක් වුණත් කොච්චර දුබලෙක් වුණත් ඔබ නොකල යුතු ටික නොකර ඉන්න ඕනි. මම නොකල යුතු ටික නොකර ඉන්න ඕනි. කල යුතු ටික මං අනිවාර්යෙන් කරන්න ඕනි. ඒක තමයි කීකරුකම් කියන්නේ. එහෙනම් කීකරුකම ළමයින්ටයි පුහුණු වෙන්න තියෙන්නේ කියලා වැරදි අදහසකින් ඉන්න එපා. පොඩි අයටයි පුහුණු වෙන්න තියෙන්නේ කියලා වැරදි අදහසකින් ඉන්න එපා. කීකරු වෙන්න ඕනි කවුද? බුද්ධ ශ්‍රාවකයා. නිවන් මඟ පුහුණු වෙන ඒ ආර්ය ශ්‍රාවකයා තථාගතයන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවකයා උන්වහන්සේගේ ධර්මයට විනයට කීකරු වෙනවා. ධර්මයට විනයට කීකරු කෙනා කවුරු හිටියත් ඒ ධහම විනය ඉක්මවා යන්නේ නැහැ. කවුරු නොහිටියත් ඒ ධහම විනය ඉක්මවා යන්නේ නැහැ. ඒක තමයි කීකරුකම. දැන් ඔබලාට තමන්ගෙන් මේ ධර්මය දකින්නනේ. තමන් ඇත්තටම කීකරුද නේද? තමන් ඇත්තටම තථාගතයන් වහන්සේගේ දේශනාවට අනුව නොකල යුතු දේවල් ටික නොකර ඉන්නවද කවුරු බැලුවත් නැත. තමන් ඇත්තටම තථාගතයන් වහන්සේගේ දේශනාවට අනුව වැඩි යුතු ටික වඩමින් ඉන්නවද කවුරු ඔබව මොනිටර් කරන්න හිටියත් නැත. ඔබ බලන්න. මං හිතන්නේ පවුලේ නෑයෝ, දෙමව්පියෝ, ගුරුවරු, වැඩිහිටියෝ, සමහර විට සැමියා, සමහර විට බිරිඳ අතහැරලා තනියම මේ රටේ ඉන්න අයට අවස්ථාවක් ලැබිලා තියෙනවා. මොකක්ද? තමන් යම් කිසි කීකරුකමක් පෙන්නුවා නම් අර බොහෝ දෙනා ඔබ දෙස බලන තැනදී ලක්දිවදී අද ඔබ දෙස බලන්න එහෙම කෙනෙක් නැහැ. දැන් ඔන්න ඔබට අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඔබ ඇත්තටම නොකල යුතු ඒවා නොකර ඉන්නවද කියන එක, නොකල යුතු ඒවා නොකර ඉන්න උපරිම නිදහස තියෙද්දිත් ඔබ පෙළඹෙනවද කියන එක පරීක්ෂාවට ලක් වෙන අවස්ථාවක්. මොකද ඔබව පස්සෙන් පන්න බලන්න දැන් කවුරුත් නැහැ. ඔබට නිදහස තියෙනවා. දැන් ඔබ නොකල යුතු එක නොකර ඉන්නවා නම් හේතුව මොකද්ද? ඔබ පිළිගන්න සාරයට ඔබ කීකරු වෙලා නේ. නොකල යුතු එක නොකරනවා නම් මේ වගේ රටකදී නිදහසක් ලැබිච්ච තැනකදී ගොඩාක් බාධක අඩු තැනකදී ඔබ කීකරුකමක් පුහුණු වෙලා තියෙනවා. කෙන ඔබ තේරුම් ගන්න තියෙනවා මේක නොකල යුතුයි. ඒකයි ඔබ නොකර ඉන්නේ. කොච්චර අවස්ථා ලැබුණත්, කොච්චර නිදහස හම්බුණත්, කොච්චර ඒකට වෙන හානි නොකල යුතු ඒවා ගියා කියලා ඒ හානිය අවම වුණත් ඔබ එවැනි තත්වයකට යන්නේ නැත්නම් ඔබ කීකරුවෙක් කෙනෙක්. ඒ වගේම දැන් මේ රට තුල ඔබ හොඳට කල යුතු ටික කරගෙන ඉන්නවද කියලා බල කෝටුවක් අරන් පස්සෙන් එන්න හරි පද හද එන්න හරි කවුරුත් නැහනේ. දැන් ඔබ මේ රට ඇතුලේදී කල යුතු ඒවා කරනවා කියන්නේ කීකරුකම. තනියෙන් ඉන්න අයට. ඇත්තටම කීකරුකමක් ඒක. එතනදී ඔබ සතුට වෙන්න පුළුවන් මගේ ඇත්තම පුහුණුවනේ පරීක්ෂාවට ලක් කෙරුණා මම මේ රටට ආපු නිසා කියලා. මොකද ලංකාවේදී කරන්න නිදහස නැති දේවල් මෙහෙදි සමහර විට කෙනෙකුට කරන්න පුළුවන්. ලංකාවේදී නොකර ඉන්න වෙච්ච දේවල් සමහර විට මෙහෙදි කරන්න පුළුවන්.
කරන්නම වෙච්ච දේවල් අනිවාර්යෙන්ම මෙහෙදී ඕන නොකර ඉන්නත් පුළුවන්. දැන් ඔබ දේවල් හරි දේ කරමින් ඉන්නේ හෝ වැරදි දේ නොකරමින් ඉන්නේ හෝ කාටවත් බය ඇතුලේ නෙමෙයි නම් ඔබ ඇත්තටම කීකරුකම කියන එක පුහුණු වෙමින් ඉන්නවා. ඔබ දර්ශනයක් ඇතුවයි ඒක නොකර ඉන්නේ. කරන ටික කරන්න. අර සක්කෝ කියන ගුණය තුල ඇති කරගත්තු සම්මා දිට්ඨිය උජූච කියන ගුණයෙන් ඒ ඇති කරගත්තු ප්‍රතිපදාව සූජූච කියන ගුණයෙන් ඇති කරගත්තු ප්‍රතිපදාව තුල තමයි ඔබගේ ඔය කීකරුකම කියන එක අර්ථාන්විත වෙන්නේ. ඒ නිසා නිවන් දකින්න හිතන පිරිසක් විදියට මා ඔබට යෝජනා කරනවා කීකරුකම ඔබ තුල ගොඩනගන්න. ඔබ ඇත්තටම කීකරුයි නම් ළමයි ඔබ දෙස බලාගෙන කීකරු වෙයි. නොකල යුතු ඒවා ඔබ නොකර ඉන්නවා නම් ළමයින්ට ඒක කියන්න ඕනෙත් නැති වෙයි සමහරවිට. කල යුතු දේවල් ඔබ කරනවා නම් ළමයින්ව අලුතින් යොමු කරවන්න කියලා මහා ලොකු කැපවීම ඕනි වෙන එකක් නැහැ. මොකද ළමයි ගැන මම දන්න රහසක් තමයි ළමයි අපි ඒගොල්ලොන්ට කියන දේවල් කරන්නය එපාය කියලා කියන දේවල් අහන් ඉන්නවට වඩා බලන් ඉන්නවට වඩා උද්‍යෝගයකින් අපි කරන කියන දේවල් ගැන ළමයි බොහොම නිරීක්ෂණෙන් ඉන්නවා. මම ඒක කියන්නේ මගේ ගාව පොඩි හාමුදුරුවෝ 80ක් ඉන්නවා. දැන් ඒගොල්ලොන්ට මම හොඳට දන්නවා මම කරන්න එපයි කියන ඒවා ඒගොල්ලෝ එච්චර අහන් ඉන්නේ නැහැ. හැබැයි මම නොකර ඉන්නේ මොකද්ද කියලා බලන් ඉන්නේ. මම කරන්න කියලා උපදෙස් දෙන ඒවා කෑ ගහ ගහ කියන ඒවා එච්චර ඒගොල්ලෝ කනට ගන්නෙ නැහැ. හැබැයි මං කරමින් ඉන්නේ මොනවද කියලා බලන් ඉන්නවා. ඒ නිසා මං ඔබටත් යෝජනා කරනවා ඔබේ දරුවෝ කීකරු කරන්න දෙන පැය ගණන් දේශනාවලට වඩා වැදගත් වෙයි ඔබ කරන්නේ මොනවද කියන එක. ඔබ නොකරන්නේ මොනවද කියන. ළමයි ගොඩක් වෙලාවට ඒගොල්ලොන්ට අපි කියන දේවල් අහන් ඉන්නවට වඩා අපි කරන කියන දේවල් බලන් ඉන්න අහන් ඉන්න බොහෝම කැමති. අපි චූටි කාලේ එහෙමයිනේ. අපිත් බලන් හිටියේ අරගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලෝ මොනවද කතා කරන්නේ? අපිට කියන දේවල් අහන් ඉන්න අපි එච්චර ආස නැහැ. හැබැයි එක එක්කෙනා කියෝ ඉන්න ඒවා අහන් ඉන්න අපි ආසයි. ඒ නිසා දරුවෝ කීකරු කරන්න ඕනි කියලා හිතනවා නම් යම් කිසි දෙයකට දරුවෝ මෙන්න මේවා කළ යුතුයි කියලා හිතනවා නම් ඔබ ඒවා කරා. දරුවෝ මේවා නොකළ යුතුයි කියලා හිතනවා නම් ඔබ ඒවා නොකරයි. ඒක තමයි මම ඔබට යෝජනා කරන්නේ. අමාරු දෙයක්. ඒක ඇත්තටම උඩුගම් බලා පීනීමක්. මොකද උපදේශ අවවාද දේශනා ලබා දෙනවා වගේ ලේසි වැඩක් නෙවෙයිනේ. දරුවන්ට පසඟ පිටෝලා වඳින්න කියලා අපි කියන එකට ඒක එච්චර අමාරු දෙයක් නෙමෙයි. ඒත් අපිට අපේ වැඩිහිටියෙක් මුණ ගැහෙන වෙලාවේදී ඇත්තටම පසඟ පිටෝලා වඳින එක අමාරු වැඩක්. ඔබ ඒක කළොත් ඔබේ ළමයා හරියට මේක කරයි. එයා තේරුම් ගනි වඳින්නේ කොහොමද කියලා. ඔබ වඳින හැටි ගැන දෙන උපදෙස් වලට වඩා වැදගත් ඔබ වඳින විදිය එයා දකින්න එක. එයා ඒක හරියටම ක්‍රියාවට නම් මම දකිනවා මෙහෙ ඉන්න චූටි දරුවෝ හරි ලස්සනට වඳිනවා නේ. හරිම ලස්සනට වඳිනවා. හොඳට නලල බිම තියලා අත් දෙක නලල ඉස්සරහට අරගෙන හොඳට වඳිනවා. ඒක හේතුව මම නිරීක්ෂණය කරනකොට ඒ හැම ගෙදරකම අම්මා හාමුදුරුවන්ට වඳින්නේ එහෙම. තාත්තා හාමුදුරුවන්ට වඳින්නේ එහෙමයි. ඒ විදියටම ළමයි වඳිනවා. මම මෙහෙදි දැක්ක දේවල්. මම දැන් දවස් දෙකක් වෙනවනේ ඇවිල්ලා. මම නිරීක්ෂණය කරනවා ළමයි කොහොමද වඳින්නේ. ළමයි වඳින විදිය තමයි ඒ ගෙදර අම්මා තාත්තා වඳින විදිය. මම යෝජනා කරනවා ඔබ දරුවෝ කීකරු කරන්න කියලා දේශනා පවත්වන එක නෙමෙයි කළ යුත්තේ. දරුවෝ නොකළ යුතුයි කියලා හිතන දේවල් ඔබ නොකර ඉන්නේ. දරුවෝ කළ යුතුයි කියලා හිතන දේවල් ඔබ කරන එක. ඔබේ මේ ලෞකික ජීවිතේට ටික මේ ටික කියන්න. නිවන් දකින්න අර ධර්ම මාර්ගයේ. නොකළ යුතු ටික නොකර ඉන්න එකයි, කළ යුතු ටික කරන එකයි. අකුසලයෙන් වළකින එකයි, කුසලයේ යෙදෙන එකයි. සබ්බපාපස්ස කරනං කීකරුකම එක කොටසක්, කුසලස්ස උප සම්පදා කීකරුකමේ දෙවෙනි කොටසනේ. උපරිම තලය තමයි ඒ ටික එකතු කරගෙන සචිත්ත පරියෝ
දපණං. පූර්ණ කීකරුකම කියන්නේ සිත සම්පූර්ණයෙන්ම দমনය කර ගැනීම. ඒ උපරිමයි. එතන ඉහට යන්න තැනක් නැහැ කීකරුකමේ. හැබැයි එතනින් මෙහා ලෞකික ජීවිත ගෙවන්න හිතනවා නම් මම ඔබට යෝජනා කරනවා කීකරුකම ළමයින්ට පුහුණු කිරීම වෙනුවෙන් ඔබ පුහුණු වෙන්න. එතකොට ළමයි ඒ දේවල් හොඳින් නිරීක්ෂණය කරමින් කරයි. පස්සේ දවසක ඒගොල්ලෝ අවබෝධ කරගනි ඇයි අපි ඒක කරන්න ඕන. දැනට ගොඩක් දේවල් කියලා දෙන එක එච්චර පහසු වැඩක් නෙමෙයි. සමහර දේවල් තෝරලා දෙන්න බෑ. සමහර දේවල් අපි ක්‍රියාවෙන් කරලා පෙන්වුවම ප්‍රමාණවත්. ළමයි ඒක අනුකරණය කරයි. ඒ දවසක අපිට පුළුවන් ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න. ඇයි අපි එහෙම කරන්නේ? ඇයි අපි මෙතන මෙහෙම නොකර ඉන්නේ? අපි ඔය පස්සේ කතා කරන්න. මොකද කතා කරලා ලබා දෙන අවබෝධය තමයි අපේ කීකරුකම තහවුරු කරන්නේ. දාර්ශනිකව අපිට තිබෙන පුළුල් ඥානය තමයි අපි නොකල යුතු දේවල් ජීවිතේ පුරාම නොකර ඉන්න තන්ටපත් කරන්නේ. දාර්ශනිකව අපිට තිබෙන පුළුල් අවබෝධය තමයි කල යුතු දේවල් වල අපි අඛණ්ඩව පිහිටුවා සිටින හේතුව වෙන්නේ. මොකද අපිට කවුරු බලන් හිටියත් නැතත් ලැජ්ජයි වැරද්දක් කරන්න. අපි ඒක වැරද්දක් කියලා තේරුම් අරගෙන. හොඳ දේ නොකර ඉන්න අපිට බයයි. ඇයි මම නොකරම ඉන්නේ මේක කියලා හිතනවා. ඒක හොඳයි කියලා තේරුණාට පස්සේ. ඒ නිසා ඔබ ඊටාම බුද්ධිමත්, ප්‍රඥාවන්ත, ඥානවන්ත දෙමව්පියෝ විදියට මම යෝජනා කරනවා ඔබගේ කීකරු භාවය කියන එක ඒ සුවච ගුණය කියන එක සක්කෝ උජූච සූජූච සුවචෝචස්ස සුවච ගුණය කියන ඒ උතුම් ගුණය ඔබ තුල හරියට පුහුණු වෙනවා. හරියට. ඒක මේ රටේදී පුහුණු වෙලා ලංකාවේදී බිඳ වැටෙනවා නම් වැඩක් නැහැ පුහුණු. ලංකාවේදී තිවිච්ච මෙහෙට ඇවිල්ලා බිඳ වටනවා නම් එතකොටත් ඔබේ පුහුණුව සම්පූර්ණ නැහැ. කවුරු හරි ඉන්න තැනකදී පුහුණුව හොඳට පෙන්නලා කවුරුත් නැති තැන ඒ පුහුණුවෙන් අයින් වෙනවා නම් ඒත් පුහුණුව සම්පූර්ණ වෙලා නැහැ. කවුරු හිටියත් නැතත් නරක දේ නොකර ඉඳීමත් හොඳ දේ කිරීමත් කියන ධර්මයට එනවා නම් අකුසලයෙන් බැහැරවීමත් කුසලයේ යෙදීමත් කියන තැනට ඔබ එනවනම් අන්න ඔබට කියන්න පුළුවන් සෝව චස්සතා නේ නැත්තම් සුවචෝ චස්ස ඒ දෙකම එකයි කීකරුකම් දෙවනි එක දෙවනි අංගය තමයි මෘදු බව කියන. දැන් අපි මෘදු බව කියන එක බාහිරව ඇති කර ගන්න පුළුවන් එකක් නෙමෙයි. බාහිරව අපේ කයේ හැමේ ඇතිවෙන මෘදු බව කියන එක අපට පවත්වන්න පුළුවන් එක්තරා සීමාවක් දක්වා විතරයි. නේ? දැන් කය මෘදු වෙන්න, සිනිඳු වෙන්න, මට සිලුටු වෙන්න අපිට බාහිර ආලේපන වර්ග පාවිච්චි කරන්න පුළුවන්. ඒවා ඉතින් ගිහියෝ භාවිත කරා කියලා වැරද්දක් නැහැ. ගිහියන්ට ඒව කරන්න පුළුවන්. හැබැයි තේරුම් අරන් ඉන්න ඕනි කායිකව ඇති කරගනු ලබන ඒ මට සිලුටුකම් මෘදු බව කියන එක ඒක දීර්ඝකාලීනව පවත්වාගෙන යන්න පුළුවන් එකක් නෙමෙයි. එක තැනකදී අපේ පාලනයෙන් එය ගිලිහෙනවා. බුදුදහමට අනුව අපේ මෘදු බව ආරම්භෙන්න ඕනි කොතනින්ද? අභ්‍යන්තරේ. අපේ මනසින් තමයි මේ මෘදු බව ඇති වෙන්න ඕන. අපේ සිතුවිලි වලයි මෘදු බව තියෙන්නේ. අප තුල උපදිනවනේ කටෝර සිතුවිලිනේ. තරහව, ක්‍රෝධය, වෛරය, ඒවා කටෝර දරුණු සිතුවිලි. අනේ සිතුවිලි අපි නැති කරගන්නවා. යටත් පිරිසෙයි මම ඔබට යෝජනා කරනවා මේ අනුන් නැසේවා කියලා හිතන. අනුන් නසන්න ඕනි කියලා හිතන. දරුණු කටෝර සිතුවිල්ලක් වෙච්ච ව්‍යාපාද චෛතසිකයෙන්වත් ඔබ නිදහස් වෙන්න ඕන. ඒ සිතුවිල්ල නිදහස් වෙන්න. එතකොට ඔබ මෘදු කෙනෙක් වෙයි. ඇත්තටම කියනවා නම් ඔබ එවැනි මෘදු සිතුවිලි ඇති කරගත්තොත් එහෙම එක වෙළඳ පොලක් වහලා දාන්න පුළුවන්. එක වෙළඳ පොලක් වහලා දාන්න පුළුවන් කියන්නේ මේ දැන් ලංකාවේ මම දකිනවා මේ අර
හදි හුනියම් කරන කට්ටියගේ නේද? වෙළඳ පොලේ ඒගොල්ලෝ වෙනමම ටෙලිෆෝන් නම්බර් දානවා මැද පෙරදිග සිටින ඔබ වෙනුවෙන්. ඒ කියන්නේ මෙහි ඉඳනුත් හුනියම් වලට කෝල් කරනවා. නැත්තම් මැද පෙරදිග සිටින අයට වෙනම ටෙලිෆෝන් එකක් දාන්නේ මොකටද? නේද? එතකොට ඒක ඉවරයි. එයාලගේ එක නැති කරගන්න නෙමෙයි ඔබේ සසර දික් වෙන එක නැති කරගන්න පුළුවන් ඔබට අනුන්ට වෛර කරන එක නවත්තගත්තා. ක්‍රෝධ කරන එක නවත්තගත්තා. අනිත් එක පුදුම මානසික සුවයක් අත විඳින්නට පුළුවන් අනුන්ට වෛර කරන එක නවත්තලා දාපු ගම. ක්‍රෝධ කිරිල්ල නවත්තලා දාපු ගම. ඔබ සුවපත් වෙනවා. ඔබේ මනසේ තියෙන සාමාන්‍ය තරහට වඩා දරුණු තරහකට තමයි ව්‍යාපාදේ කියන්නේ. නසන්න ඕනි කියලා. ඉවර කරන්න ඕනි කියලා හිතන. එතකොට Tamante ඒක කරගන්න බැරි වුණම් පතපත ඉන්නවානේ. මැරෙන්න ඕනි. නැසෙන්න ඕනේ. ඔය අර ලංකාවේ සමහර දේවාල වලට කියලා මිනිස්සු පොල් ගහන්නේ. නේද? ඔබ දැකලා තියෙන අර සීනිගම වගේ තැන්වල කියලා මිනිස්සු මිරිස් සම්බරන්නේ නේ. ඒව කරන්නේ අර දරුණු සිතුවිලි. ඉතින් මතක තියාගන්න. අනුන්ට හිංසා කරන්න කෙනෙක්ගේ හිතේ යම් සිතුවිල්ලක් එයා උපද්දවනවද ඒ උපදන තැන ඉඳලා එයාගේ හිතට එයා හිංසාවක් කරගන්නවා. කවුරු හරි නැති කරන්න හිතනවා යනෝ Taman නැති වෙන්න පටන්ගෙන කියලා මතක තියාගන්න. ඒ සිතුවිල්ල උපදවගත්තු තැන ඉඳන් ඔබ විනාශ වෙන්න පටන් ගන්නවා. ඔබ පිරෙහෙන්න පටන් ගන්නවා. සාමේ නැහැ ඔබේ හිතේ. ඔබේ හිත හරිම රළුයි. කිසි දෙයක් සතුටින් දකින්න බැරි වෙනවා. හැම තිස්සෙම මොහොනේ ප්‍රියමනාපව තියාගන්න බැරි වෙනවා. අසතුට නේ ඉන්නෙම අතීතේ එක්කෝනේ. ඒ වෛර ක්‍රෝධේ වැඩි වෙන්න අපි යන්නේ කොහෙටද? අතීතයට. අසුවල් කාලේ මෙහෙම කරා, මෙහෙම කිව්වා, මෙහෙම මං සතු දෙ ගත්තා, අක්කොච්චි මං, අවදි මං, අජිනි මං නේද? මා සතු දෙ ගත්තා, මට මෙහෙම කිව්වා, මට බැන්නා, පැහැරගත්තා, පහර දුන්නා. ඒගොල්ලෝ තමන්ගේ හිත තුළ වෛරය, ක්‍රෝධය, තරහව පෝෂණය කරනවා. දැන් එයාලගේ මනසේ කවදාවත් මෛත්‍රිය කියන සිතක් නැහැනේ. ඉතින් මම ඔබට යෝජනා කරනවා දරුණු ව්‍යාපාද චෛතසිකේ වෙනුවට ඔබේ මනසේ පෝෂණය කරන්න කියලා අව්‍යාපාදය. හෙවත් මෛත්‍රිය. ඒකෙන් තමයි මෘදු වෙන්නේ. ඒ මෛත්‍රිය අප තුළ තියෙනකොට ඒක මූණෙන් පේනවා. මූණ මෘදු වෙනවා ඉබේම. බුදුහාමුදුරුවෝ දේශනා කළේ මුඛ වන්නෝ විප්පසීදති කියලා නේද? මෛත්‍රියේ භාවනාවේ ආනිසංස විදියට මෛත්‍රිය වඩන එකේ එක ආනිසංසයක් විදියට බුදුහාමුදුරුවෝ වදාලා මූණ ලස්සන වෙනවා. මූණ ලස්සන කාගේද? ප්‍රියමනාප කාගේද? කාටවත් වෛර නොකරන කෙනාගේ. කාටවත් ද්වේෂ නොකරන කෙනාගේ. නේද? මොන ආලේපන කරත් ඇතුලේ තරහ, ක්‍රෝධ, වෛර නම් ඒගොල්ලෝ මොනවා ගෑවත් වැඩක් නැහැ. එම්බාම් කරපු මූණු වගේ පේනවානේ. ඔක්කොම ගන්න තියෙන ඔක්කොම ගාලා යන්න තියෙන හැමතැනම ගිහිල්ලා මූණ ලස්සන කරන්න. නමුත් ඇතුලේ වෛර, ක්‍රෝධ තියෙන තාක්කල් ඒ මූණු වල ලේ පොදක්වත් නැත. අතාර ගන්න. මූණු ලස්සන වෙයි නේ. රුපියලක්වත් යන්නේ නැතුව මූණු ලස්සන වෙයි. ඇතුලේ තරහ අඩු කරගන්න. වෛර, ක්‍රෝධය අඩු කරගන්න. බාහිරේ ඔක්කොම අයින් කරගන්න කියලා මං කියන්නේ නැහැ. ගිහියෝ ප්‍රශ්නයක් නැහැ. Taman කැමති දේක් භාවිත කරගන්න. හැබැයි මතක තියාගන්න. ඇතුළ වෙනස් කරනකන් එළිය දේවල් ටික කාලයක්. ව්‍යාපාදය කියන චෛතසිකය, රළු චෛතසිකය ඔබ තුල තියෙන තාක්කල් ඔබට සුවපත් හැඟීමක්, මෘදු හැඟීම් ඔබ තුල නැහැ. ඒ නිසා අව්‍යාපාදයේ දියුණු කරන්න කිව්වේ මෛත්‍රිය දියුණු කරන්න. දෙක. දෙවෙනි එක තමයි අර හිංසා කරන්න හිතන චෛතසික. දැන් අර ව්‍යාපාදයේදී නැසේවා වෙනසේවා හිතන එකනේ. දැන් විහිංසා චෛතසික වලදී තියෙන්නේ මේ ගහන්නම යන. වනින්නම යන. පහුරු ගන්නවා. තුවාල කරනවා. ඒ කියන්නේ අනිත් එක්කෙනාට මේ ඍජුවම භෞතිකවම කරදර කරන කෙනෙක්. ඒ කෙනෙක් වෙන්න එපා. ඒ විහිංසා චෛතසිකය මං තුවාල කරනවමයි,
මම රිද්දනවාමයි මම හිංසා කරනවාමයි කියන චෛතසිකය ඔබ තුල වර්ධනය කරන්න ඔබ බොහෝම රළු මිනිස්සෙක්. එවැනි කෙනෙකුට සැනසෙල්ල නැහැ. බුද්ධාගමට අනුව මම යෝජනා කරනවා විහිංසා චෛතසිකය වෙනුවට මොන චෛතසිකයද? අවිහිංසා චෛතසිකය දිනු කරා. අවිහිංසා සංකප්පෝ කිව්වේ නේද? සම්මා සංකප්පවල පළවෙනි එක අව්‍යාපාද සංකප්ප, දෙවෙනි එක මොකද්ද? අවිහිංසා සංකප්ප. හිත මෘදු කිරීම. කාටවත් තුවාල නොකරන කිසිම සතෙකු නොනසමි කියන. මොකක්ද එතකොට ඒකේ දිනු වෙන්නේ? කරුණාවනේ. කරුණාව දිනු කරා. පළවෙනියට කිව්වේ මෛත්‍රී දිනු කරන්න, දෙවෙනියට කිව්වේ මොකද්ද? කරුණාව දිනු කරා. කරුණාව දිනු කරොතින් ඔබට කියන්න පුළුවන් මුදු කියලානේ. කරුණාවන්ත නම් කියන්නේ තෙතමනයක් තියෙන. සතාසීපාව ගැන ඉඳලා සියලුම මිනිස්යෝ ගැන සියලුම සත්වයෝ ගැන අපිට තියෙන්න ඕනේ අපේ හිතේ තෙතමනයක්. දුක දැකලා අනුකම්පාවක් තියෙන්න ඕනේ අපිට. ඒ ගැන අනුකම්පාවෙන් දකින්න පුළුවන් වෙන්න ඕනේ. ඒව පුහුණු වෙන්නේ නැතුව ඇත්තටම එවැනි තෙතමනයක් සහිත හිතක්වත් නැති කෙනෙක් ඊට එහා ගැඹුරු නුවණක් කොහෙ දියුණු කරන්නද නේ? ඒ කිව්වේ අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප කියන උතුම් සම්මා සංකප්ප අප තුළ දියුණු කරන්න කියන එක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුව අපිට මුදු කියන ගුණය දියුණු කරන කෙනාට යෝජනා කරන්න තියෙන්නේ. කිසිවෙකුට හිංසා නොකරමි කියන තැනට හිත හදන්න ඕනි, කයෙන් වචනෙන් ඒක ප්‍රකට වෙන්න. එතකොට අපි ප්‍රාණඝාතයෙන් සම්පූර්ණයෙන්ම වළකින්න වෙනවා. සම්පූර්ණයෙන්ම. පුංචි සතෙක්වත් මරන්නේ නැති තැනට අපේ හිත දියුණු කරන්න වෙනවා එතකොට. කොම්බියෙක්වත් මදුරුවෙක්වත් නේ මරන්නේ නැති තැනට අපේ හිත දියුණු කරන්නට වෙනවා. ඔබ උත්සාහ කරා. මොකද ඔබේ හිත මෘදු වෙනවා කිසිම සතෙක්වත් මරන්නේ නැති තැනට හිත හදනකොට. තවදුරටත් මෘදු වෙන්නේ කොහොමද? අතහැරීම දියුණු කරනකොට. ඒ කිව්වේ මොකද්ද? නෙක්ඛම්ම සංකප්පෝ. දැඩි ඇලීම තියනවා නම් නේද? හැම දෙයකටම ඕනවට වඩා ඇලිලා නම් ගෙදරට, දරුවන්ට, මනුෂ්‍ය සම්බන්ධකම් වලට, දෘෂ්ටි වලට නේද? භෞතික සම්පත් වලට, පංචස්කන්ධයට මේ හැම එකකටම ඕනෑවටත් වඩා ඇලිලා නම් ඔක්කොම මම කරගෙන නම් ඉන්නේ. ඔක්කොම මගේ කරගෙන නම් ඉන්නේ. ඔක්කොම මගේ ආත්මේ කරගෙන නම් ඉන්නේ. එයා දන්නේම නැතුව මහා තද නපුරු රළු ගති තියෙන කෙනෙක් වෙනවද නැද්ද? වෙනවා. විශේෂයෙන් මේ වගේ රටවල් වල ඉඳලා සල්ලි හම්බ කරලා යවන අය ටිකක් පරිස්සම් වෙන්න. මොකද ඒගොල්ලොන්ගේ ඔළුවට එන්න පුළුවන් මම නැත්තම් කයි ඕගොල්ලෝ කියලා. අනේවා ආවම නාස්ති වෙනවා අපේ. මම කීයක් හරි එවන හින්දා තමයි ඔහොම නටන්න පුළුවන්. මන් නැති වුණොත් තේරෙයි. ඒ වගේ ආවම ටිකක් අපිට හිතෙන්න පටන් ගන්නවා මම වටා මුළු ගෙදරම කැරකෙන්න ඕනි. ගෙදර නම් මම නම් ගෙදර. එහෙම දැනෙන්න ගන්නවා. ඒ මමත්වය ඔබ රළු කරනවද නැද්ද? රළු කරනවා. අනිත් අය කියන එකක්වත් අහන් ඉන්න කැමති නැති කරනවා. මගේ කතාව විතරක්ම අහන් ඉන්න ඕනි කියන තැනට ඔබපත් වෙනවද නැද්ද? පත් වෙනවා. එතෙන්ට වැටෙන්න එපා. ඒක හොඳ තැනක් නෙවෙයි. නෙක්ඛම්ම සංකප්ප. ඔබ මහන්සි වෙලා දුක් විඳලා උපයන දෙයින් හැමෝටම උදව් කරන්න. පුළුවන් තරම් අතෑරලා උදව් කරන්න. පුළුවන් තරම්. බලාපොරොත්තු නොවේ උදව් කරන්න. හීන දකින්න නැතුව උදව් කරන්න. එතකොට ඔබට ඒ මෘදු බව ඇතුලේ තියාගන්න පුළුවන්. එතකොට ඔබ කාගෙන්වත් 100% බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ඔබ මෙහි ඉඳන් ගොඩාක් දුක් විඳිනවා. මම දන්නවා ගොඩාක් දුක් විඳිනවා. ගොඩාක් දුක් විඳලා දේවල් දිදී ගොඩාක් දේවල් බලාපොරොත්තු වුණොත් එහෙ ගිහිල්ලා ඊට වැඩිය දුක් විඳින්න වෙයි. මෙහෙදි දුක් විඳටත් වඩා දුක් විඳින්න වෙයි ලංකාවට ගියන්. ඇයි? ඔබේ බලාපොරොත්තු වලට පයින් ගහලා කියලා තේරුණොත් නේ. ඔබේ බලාපොරොත්තු ඔක්කොම වතුරේ ගඟට කපපු ඉනි වගේ කියලා හිතුනොත් ලංකාවට යනකොට දන්නේ නැහැ. මේ ලෝකේ කවුරුවත් මම කරන්න බෑ. මේ ලෝකේ කවුරුවක් අතරින් මගේ කරන්න බෑ.
මේ ලෝකේ කිසිම දෙයක් ආත්මේ කරගන්න බෑ අපේ. ඒක අපි තේරුම් අරගන්න. ඒක තේරුම් ගත්තොත් නෙක්ඛම්ම සංකප්පනේ. අතහැරීම කියන එක දියුණු වෙන. ඉතින් එතකොට මෘදුයි අපේ හිත. අර දඬුකම් මමමයි මගේ ආත්මෙමයි මන් නැත්තම් කෙරෙයි ඒ වගේ මනස්ගත අපේ ඔළුවෙන් නැති වෙලා. එතකොට අපි හරි ෆ්ලෙක්සිබල් නේ. මෘදු කියන එක ඒ අර නම්ශීලීනේ අපි මට සිල්ලුටුනේ එතකොට. ඒක ඇතුලෙන් එන්න ඕනි. ඒක මිනිසෙකුට එන්නේ ගැඹුරු දේවල් තේරෙනකොට. ගැඹුරු ධර්මය වැටහෙනකොට එයාට තේරෙනවා එහෙම පර්මනන්ට් දේවල් කියලා જાතියක් නැහැ. එහෙම ස්ථිර නොවන සදාකාලික වාස්තවික එහෙම පදාර්ථ නැහැ මේ ලෝකේ කියලා එයාට තේරෙනකොට මොකකවත් වහල් වෙන්නේ නැහැ. මොකකවත් වහල් වෙන්නෙත් නැහැ, මොකක්වත් වහල් කරගන්න දඟලන්නෙත් නැහැ. එතනනේ මුද්‍රකම නියම විදියටම ගොඩනගෙන්නේ තෙන්. එහෙනම් ඔබ මෙතෙක් කල මෘදු වෙන්න කරපු ඔය එළිය වැඩ ටික නවත්තන්න නෙමෙයි මම කියන්නේ. අභ්‍යන්තරිකව මේ පරිවර්තනය වෙන්න ඕනි. සැබෑ මෘදුකම දියුණු වෙන්න නම් අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප, නෙක්ඛම්ම සංකප්ප. සම්මා සංකප්ප දියුණු වෙන්න ඕන. සම්මා සංකප්ප නැති තාක්කල් මිච්ඡා සංකප්ප නම් ඔබේ මනස ආක්‍රමණය කරලා තියෙන්නේ. ඔබත් මාත් මෘදු අය නෙමෙයි, බොරුවට පෙන්නන අය විතරයි. අපිට මෘදුයි කියලා රංගපාන එක හරි ලේසි. නේද? හරි ලේසිනේ. මේ වගේ සබාවල අපි හරි ලස්සනට කතා කරයිනේ. බොහොම hina වෙවි කතා කරයි. ඒත් අපේ ඇත්තම මෘදු බව හෝ මෘදු නැතිකම තීරණය වෙන්නේ අභියෝගාත්මක වෙලාවෙදිනේ. අපිට අනිත් එක්කෙනා නසන්න හිතෙනවා නම් තාම අපි තුල මෘදු බව දියුණු වෙලා නැහැ. සිහියෙන් ඉන්න. මේ වගේ තැන්වල මාත් ලස්සනට කතා කරනවා, ඔබත් ලස්සනට හොඳට අන් ඉන්නවා. මේ ඉන්න විදිය දැක්කන්නම් අපිට මෘදු කියලා දෙයක් පුහුණු වෙන්න ඇත්තෙම නෑ වගේනේ. දැන්ට අපි හොඳටම මෘදුයි වගේ. ඒත් ඇත්ත අය හමු වෙන්නේ gederදිනේ. මෙතෙන්දී ඇත්ත අය හමු වෙන්නේ නෑ. මම හමු වෙන්නේ මට අභියෝගාත්මක දේවල් මගේ ඉස්සරහට එනකොට. මගේ පැවැත්ම සම්බන්ධ අභියෝගවලදීනේ. එහෙනම් මම ඔබට යෝජනා කරනවා මේ පෙන්නන මූණු නෙවෙයි අපේ ඇත්ත මූණු. තේරෙනවද? මේ ඔක්කොම අපේ රංගනයක නියැලෙන්නේ. මේ తాවකාලික දේවල් නේ. මේ ඇත්ත නෙමෙයි. මම ඔබට යෝජනා කරනවා මේ පේන ඇත්ත කවුරු නැති තැනදීත් ඇත්ත බවට පත් කරගන්න පුළුවන් වුණොත් අන්න අපිට මේ මනුෂ්‍යාත්මේ ලබන්න තියෙන දේවල් ලබාගත්තු කෙනෙක් කියලා සතුට වෙන්න පුළුවන්. නැත්තම් මේක හුදු ස්වයං මිත්‍යාවක ගොදුරු වීමක් පමණයි නේ. අපිට රැවටීමක් වෙන්න පුළුවන්. එහෙනම් පුළුවන් තරම් සැලකිල්ලෙන් ඉන්න. තාම ව්‍යාපාද සිතුවිලි දෙන්නේ. එහෙනම් අව්‍යාපාදේ තියුණු කරා. තාම විහිංසා සිතුවිලි දෙන්නේ. එහෙනම් අවිහිංසා සිතුවිලි පුළුවන් තරම් දියුණු කරගන්න. තාම දැඩිව අලා ගන්නට හිතෙන, දැඩිව ඔක්කොම මම කරගන්න හිතෙන ආදානග්‍රාහී සිතුවිලි දෙන්නේ. පුළුවන් තරම් නෙක්ඛම්ම සංකප්ප දියුණු කරගන්න. ඒක ආරම්භ කරන්න. ඒ පුහුණුවයි. මාත් තාම පුහුණුවයි. මාත් තාම එහෙම පුහුණුවයි. මොකද හැම මොහොතකම සිහියෙන් ඉන්න. සිහිය බිඳ වැටිච්ච ගමන් අර චෛතසික ආයෙත් ඇවිල්ලා ආක්‍රමණය කරනවා අපිව. හැම වෙලාවකම සිහියෙන් හිටියොත් උපදිනකොට දුරු කරන්න පුළුවන් නේ. කල්පනාවෙන් ඉන්න. එතකොට මෘදු බව දියුණු වෙයි. දැන් ඔබට කරුණු පහක් පැහැදිලි නේ ඊයේ ඉඳලා ගත්තොත්. සක්කෝ, උජූච, සුජූච, සුවචෝචස්ස, මුදු නේද? මුදු කියන ගුණය දක්වා අපි කතා කරා. මෘදු ගුණය. ඊළඟ කාරණය තමයි අනති මානි. අනතිමානි. අතිමාන්නෙන් තොරක. අනතිමානි කියන්නේ ඇත්තටම මේ නිහතමානීම නෙමෙයි. නිහත කිව්ව දුරුකලනේ. දුරුකල. මාන්නේ දුරුකල කෙනෙකු. ඒ රහතන් වහන්සේ කෙනෙක්. මාන කියන සංයෝජනය දුරු වෙලා යන්නේ රහත් වෙනකොට. එතකම් මාන තියෙන.
හැබැයි අපිට පුළුවන් මොකද්ද? අනතිමානීය. දැඩි මාන්නේ නැති කරගන්න. දැඩි අන්තගාමි මාන්නේ. අන්නේ මාන්නය දුරු කරගත්තොත් අපිට මේ ධර්ම මාර්ගය අඩුම සාවධානව අහුම්කම් දෙන්න හරි හිත හැදෙයි නේ. මාන්නය આવොත් මම දන්නවා, මට තේරෙනවා, කවුරුත් මට කියන්න ඕනේ නැහැ. ඕවට වඩා ධර්ම කරුණු අපි දන්නවා. එතකොට අහන් ඉන්න පුළුවන්ද? බෑ. අහන් ඉන්න බෑ එතකොට. එතකොට හරියට පිරුණු කලයකට වක්කරන වතුර වගේ නේ. රැඳෙන්නේ නැහැ. පිරුණු කෝප් එකට තව කොච්චර වතුර දැම්මත් රැඳෙන්නේ නැහැ. නෙළුම් කොළයක් උඩට කොච්චර වතුර වැක්කිරුවත් උරා ගන්නෙ නැහැ නේ. ඒකට උරා ගැනීම ශක්තිය නැති වෙලා යනවා. අපේ මනසත් එහෙමයි. අදිමාන්‍යාවම මම දන්නවා, මට තේරෙනවා, මට කවුරු කියන්න ඕනේ නේද? මමමයි උසස්, අනිත් අය පහත්මයි, අත්තුක්ඛංසන පරමම්බන කියන්නේ නේ. එතකොට ධර්මයේ පුහුණු වෙන හරිය දුෂ්කරයි. නිවන් දකින්න තියා හිතන්නවත් බෑ. අර චන්න හමුදුරන්ට උනේ නේද? චන්න හමුදුරන්ට තිබුණු ප්‍රශ්නේ සිද්ධාර්ථ කුමාරයා එකම මාලිගාවේ හැදුන වැඩුණා. එකටම ගමන් බිමන් ගියා නේ. ගිහි ගෙයින් නික්මෙන දවසෙත් එකටම ඉතින් ඒ මාන්නේ වද දුන්නා යාට. භාග්‍යවතුන් වහන්සේ ජීවමාන කාලේ පැවිදි වුණත් සද්ධර්මයක් ඉගෙන ගන්න හම්බුනේ නැහැ. පුණුනේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ පිරිනුවම් පාලා 3 මාසයක් යනකම් රහත් උනේ නැහැ. අත්තිමාන්නේ. සීමාව ඉක්මවල තමන් ගැන ඇස්තමෙන්තු කිරීම. තමන්ට තේරෙනවා මේවයි මූලිකයා වෙන්න ඕන තමන්. සාරිපුත්ත මොග්ගල්ලාන දෙනම කොහොමද මේ පස්සේ ඇවිල්ලා අග්‍ර ශ්‍රාවකයෝ උනේ? ප්‍රශ්න. මාන්නයාවම ඕතම හිතන්නේ. මම ඔබට යෝජනා කරනවා මේ කිසිම දෙයක් නිසා මාන්නේ හදාගන්න යන්න එපා. ධනය නිසා, උගත්කම නිසා නේ, බලය නිසා, ගන්න වැටුප නිසා, gedara තමන් ප්‍රධානිය නිසා, තමන්ගේ නිරෝගීකම නිසා නේද? තමන්ගේ යෞවනය නිසා, ඕවා නිසා එකකින්වත් මාන්න නම් හදාගන්න යන්න එපා. මොකද ඕවා එක සැනින් වෙනස් වෙන දේවල්. ධනය, බලය නේ, ලැබීම්, කීර්තිය මේ ඔක්කොම නිකන් මං කියන එක ගැන සැකයි නම් මේ දවස්වල ලංකාවේ වෙලා තියෙන දේ ආයි හිතන්න නේද? දවසක් උදේ ඉඳපු අගමැති එදා හැන්දෑ වෙනකොට മന്ത്രി වෙලා. දවසක් උදේ හිටපු മന്ത്രി මෙන්න අගමැති කියනවා. කොච්චර වෙනස් වෙනවද? ඒක යුක්තිද අයුක්තිද කියලා වෙන මේගොල්ලෝ සාකච්ඡා කරගනි නේ. නමුත් මම කියන්නේ වෙච්ච වැඩේ නේ. නිකම් മന്ത്രിලා විදියට ඉඳපු කට්ටිය ඇමතිලා වෙලා. ඇමතිලා විදියට ඉඳපු කට්ටිය മന്ത്രിලා වෙලා. කොච්චර ඉක්මනින් නැති වෙලාද නේ? කොච්චර ඉක්මනින් වෙනස් වෙලාද දේවා? එක රැයයි නේ, එක රැයයි. හොඳට තේරුම් ගන්න. හොඳට අවබෝධ කර දේවල් නිතේ නෑ මොකක්වත්. කිසිම දෙයක ආස්වාද දිගටම නෑ. වෙනස් වෙන. කිසිම දෙයක්. කිසිම එකක වහල් වෙන්න එපා. ඔළුවේ තියන් ඉන්න එපා මමමයි කියලා නේ. වෙනස් වෙන. බලය යනවා හෙට මෙහෙට. ධනයත් එහෙමයි. අද ධනවත් එක්කෙනා හෙට අමු දුගියෙක් වෙන්නත් පුළුවන්. අද ඉන්න දුගියා හෙට මහ ධනවතෙක් වෙන්න පුළුවන්. අද නිරෝගීකම ගැන උදම් මනන්න එපා. මොකද හෙට කෙරෙන ඔබේ පූර්ණ සෞඛ්‍ය පරීක්ෂාවකින් කියන්න පුළුවන් භයානක රෝගයක් එක්ක ඔයා ඉන්නේ කියලා. දන්නේ නැහැ. කිසි දෙයකින් මාන්නේ හදා ගන්න නැතුව පුළුවන් තරම් මේ දේවල් తాවකාලික දේවල් කියලා තේරුම් අරන් නේද? මේකත් ටික කාලයයි කියලා තේරුම් අරන් මාන්නේ පුළුවන් තරම් අඩු කරන් වැඩ කරමු. එතකොට අපේ දරදඬු ගති ටිකක් නැති වෙලා යනවා නේ. අර මුරුදු කියන ගුණෙත් එක්ක ඔය මාන්නෙත් ටිකක් අඩු වෙනවා. ඇත්තටම මුදු කියන ගුණය දියුණු වෙනකොට අනතිමානී බවත් වැඩෙනවා නේ. වැඩෙනවා ඒක ඇත්තට. ඒක අර මෘදු කියන ගුණය නැතුව සෝවචස්සතා ගුණය නැතුව නේද? එහෙම ඒ සුවච බව නැතුව මෘදු බව නැතුව එක සැරේටම මාන්නේ දුරු වෙන්නේ නැහැ. මාන්නේ දුරු වෙන්නේ අර අනුපිළිවෙලේ හිත පුහුණු වෙනකොට. ඒ හින්දා ඔබ හැම කෙනෙකුටම මම යෝජනා කරනවා මේ ඒ සක්කෝ උජූච සූජූච
සුවචෝචස්ස මුදු අනතිමානී කියන තැන දක්වා අර කාරණා පහත් එකට එකක් සම්බන්ධ කරගෙන පුහුණු වෙන්න. එතකොට තමයි අපේ අනතිමානී නම්‍යශීලී භව දියුණු වෙන්නේ. නිවන් දකින්න ඕන නම් ඒක අවශ්‍යමයි. මාන්නේ තියනකන් නිවනක් නෙවෙයි සුළු දෙයක්වත් තේරෙන්නේ නැහැ. බිරිඳක් සැමියෙකුට කියන දේවත් තේරෙන්නේ නැහැ. සැමියෙක් බිරිඳකට කියන දේ තේරෙන්නේ නැහැ. දෙමව්පියන්ට දරුවෝ කියන දේ තේරෙන්නේ නැහැ. දරුවන්ට දෙමව්පියෝ කියන දේ තේරෙන්නේ නැහැ. මාන්නේ නන්නේ. ආයතන ප්‍රධානීන්ට සේවකයෝ කියන දේ තේරෙන්නේ නැහැ. මාන්නේ නම්. සේවකයින්ට ආයතන ප්‍රධානියා කියන දේ තේරෙන්නේ නැහැ. රටවැසියාට පාලකයා කියන දේ තේරෙන්නේ නැහැ. පාලකයින්ට රටවැසියෝ කියන දේ තේරෙන්නේ නැහැ. අපි තමයි දන්නේ කියලා හිතන් ඉන්නවා. මම තමයි දන්නේ කියලා හිතන් ඉන්නවා. ඒ දැඩි මාන්නය අඩුම ටිකක් හරි අඩු කරගන්න. ඒකට කියනවා මොකද්ද? අනතිමානී. අනතිමානී. අහුම්කම් දෙන්න මාන්නය අඩු කරගන්න. ඒක නම් අත්‍යවශ්‍යමයි. ඇත්ත වශයෙන්ම දැන් ඔයත් මේ වෙලාවේ නම් හොඳට මාන්නය අඩු කරගෙන බිම වාඩි වෙලා නේ අහන් ඉන්නවා. මම කියන්නේ මේ අහන් ඉන්න ඉඳිල්ල ගෙදරදී ඉන්නවා නම් රණ්ඩු වලින් 90ක් ඉවරයි. ගෙදරදී ඔහොම ඉන්න බැරි එකනේ ප්‍රශ්නේ. ඒ කියන්නේ ගෙදරදී ඔබට ඕන අනිත් එක්කෙනා කියන්න කලින් ඔබේ ටික කියන්න. එතකොට තමයි එක්කෙනෙකුට එක්කෙනෙක් ගැටුම පටන් ගන්න. මම යෝජනා කරනවානේ මේ බණ අහනකොට පුහුණු වෙන එක ගෙදරත් පුහුණු වෙන්න. හාමුදුරුවෝ කියනකොට අහන් ඉන්න පුළුවන් නම් කසාද බඳපු මිනිස්සයා කියනකොට අහන් ඉන්න බැරියයි. අහන් ඉන්න. තමන්ගේ බිරිඳනේ අහන් ඉන්න. නේද? සැමියා කතා කරනකොට අහන් ඉන්න. කතා කරන්න දෙන්න. පස්සේදී ඔබේ අදහස කියන්න. දැන් අපේ සිංහල බෞද්ධ ගෙවල් වල ප්‍රශ්න ඉවර වෙන්නේ නැත්තේ ඇයි? අහන් ඉන්න බෑ. නේ? ඕනිම කියන්න. බන විතරයි අහන් ඉන්නේ. අනිත් මොකුත් අහන් ඉන්න කැමති නැහැ. අපිට ඕන අපි දන්න ටික දඩි බිඩි ගාලා කියාගෙන යන්න. නිකන් යාළුවෙක් මොකක් හරි ප්‍රශ්නයක් කියන්න ආවොත් අපි එයාගේ එක බාගෙට අහන් ඉන්න කලින් අපේ එක කියනවා අපි. ඒ සාමාන්‍ය ජීවිතේ අපි හරි දුර්වලයි එතෙන්ට අපේ මනස හදලා තියෙන ප්‍රමාණය. මං යෝජනා කරනවා ඒක අමාරු වැඩක් මටත් හරි අමාරු වැඩක්. මාත් ඉතින් මේක පුහුණු වෙනවා. මං අර කිව්වේ ඊයේත් කිව්වේ මං හැමදාම බනහනවා. හැමදාම බනහනවා. අදත් දැන් රැස් ඇතපෙන්න කලින් මම පොඩ්ඩක් වෙලා හරි විනාඩි 30 40ක් හරි බණ අහනවා. අද දවසේ වැඩ ගොඩාක් තිබිච්ච නිසා අද බණ අහන්න උන්නේ නැහැ තාම. ඒත් අද රැත් බණක් අහලා තමයි මම සැතපෙන්නේ. මොකද නැත්තම් මගේ ඔළුවට වුණත් යන්න පුළුවන් මං දිගටම බණ කියනකොට බණ නම් බද්දිය හිමි විතරයි. ඒ වගේ ඒවා ආවොත් ඉවරයිනේ. බද්දිය හිමි එතනින්ම ඉවරයි. බණ නම් බද්දිය හිමි නේ බද්දිය හිමි නම් බණ ඒ වගේ මනස්කාත ඔළුවට ආවොත් ඒ හින්දා මම කරන එක තමයි මගේ මාන්නේ දුරු කරගන්න මම අනිත් හාමුදුරුවෝගේ බණ අහනවා. එතකොට මට තේරෙනව නෑ බද්දිය හිමි නොදන්න දේවල් දන්න හාමුදුරුවෝලා ඉන්නවා. එතකොට ඒ හාමුදුරුවෝලටත් පින් දීලා නිදාගන්න. මම ඔබට කියන්නේ හාමුදුරුවෝ වුණත් ගිහියා වුණත් නේද? පාලකයා වුණත් සාමාන්‍ය රටවැසියා වුණත් පොඩ්ඩක් හරි මාන්නේ අඩු කරන් ඉන්න ඕනි. අඩුම ශිෂ්ට මිනිහෙක් වෙන්න. රහතන් වහන්සේලා වෙන්න නෙවෙයි. ශිෂ්ට මිනිහෙක් හරි වෙන්න. හොඳ මේ සංස්කෘතික මිනිහෙක් වෙන්න නේද? මොකක් හරි සමාජයක් එක්ක ජීවත් වෙන්න පුළුවන් මිනිස්සෙක් වෙන්න මම කියන්නේ අහන් ඉන්න පුළුවන්. අහන් ඉන්නවත් බැරි ගෙවල් වලට සාමය ලැබේවා කියලා කොච්චර බෝධි පූජා තියුවත් සාමය නැති බව මතක තියාගන්න. මම බලන් ඉන්න ඔය බටහිර ලෝකේ රටවල් වල මේ ඒගොල්ලොන්ගේ ජීවිතවල තියෙන එක හොඳ ගුණයක් තමයි ඒගොල්ලෝ කැප වෙනවා අනිත් එක්කෙනා කතා කරද්දී අහන් ඉන්න. දෙවුණු ශිෂ්ට මිනිස්සු මම ඇත්තටම ඉංග්‍රීසි ෆිල්ම් වල දැකලා තියෙනවා මේ ඒවයි රණ්ඩු වෙනවා. ඒ සුද්ධිය රණ්ඩු වෙනෝනේ රංගපාන. ඒ රණ්ඩු වෙන එකෙත් පොඩි කලාවක් තියෙනවා. يعني නෝනා බැනලා ඉවරනකම් මහත්තයා අහන් ඉන්නවා. මහත්තයා බැනලා ඉවර වුණාන් තමයි නෝනා බනින්නේ. ඒක හොඳයි. අඩුම එතකොට බැන්නේ මොනවා කියලාද කියලා හරි තේරෙනවා. දැන් අපේ වෙලා තියෙන්නේ අම්මා රොකට් ලොන්චර් එවරනවා කුස්සියේ ඉඳන් තාත්තා මෝටර් ගහනවා සාලේ ඉඳන්.
ඇහෙන්නේ නැහනේ. පැයක් බැනගෙන කාටවත් තේරිලා නැහැ මොනවා කියලා බැන්නද කියලා. ලතෝනියක් විතරයි. අඩම රණ්ඩු උනත් ඒකටත් පුළුවන් නේ ආචාර ධර්ම තියාගන්න නේද? රණ්ඩු වෙනවනේ ගිහියෝ. රණ්ඩු වෙන්නේ නැති ගෙවල් තියේ නේද? රණ්ඩු උනත් ඒකෙත් පුළුවන් අනිත් මනුස්සයා රණ්ඩු වෙවි හරි කියන්නේ මොකද්ද කියලා අහන් ඉන්න. නේද? කෑ ගහ හරි කියන්නේ මොකද්ද කියලා හොඳට අහන් ඉන්න. අහන් හිටියොත් තේරෙයි මේක සාධාරණ කතාවක්ද මේක අසාධාරණ කතාවක්ද කියලා. මේක හරි දුෂ්කර දෙයක් ඈ. මේක ලේසි වැඩක්. මේක ලේසි වැඩක් නෙමෙයි. මේක අති දුෂ්කර දෙයක්. ඒත් මම යෝජනා කරනවා හොඳ වාසනාවන්ත ජීවිත ඕනි නම් අනතිමානී වෙන්නම ඕනේ. මේ බෝධියට නෙමෙයි ජීවිත ලබා දෙන්න පුළුවන් ඔබේ හිතට. මේ චෛත්‍යයන් වහන්සේට නෙමෙයි අපිට ජීවිතේ දෙන්න පුළුවන් අපේ හිතට. අපේ හිත හදන විදිය අනුවයි අපිට ජීවිතේ ලැබෙන්නේ. අපේ හිත සකසන විදියයි අපිට නිවන කිට්ටු වෙන්නේ. නැතුව නිවන් ලැබේවා කියලා පැතුවට නිවන් ලැබෙන්නේ නැහැ. අපේ හිත පුහුණු කරන්න ඕනි. මාන්නේ දුරු කරගන්න. දැඩි රළු ගති අයින් කරගන්න නේද? කීකරුකමක් ඇතුව කොතනක වුණත් අපි කටයුතු කරන්න අපේ හිත පුහුණු කරන්න. ඒ නිසා ඔබ මේ කරුණු තුන අද හොඳට ඉගෙන ගත්තා. මොනවද? සුවචෝචස්ස මුදු අනතිමානි. දැන් මම දන්නවා හෙටත් එනවා කියලා. මොකද ඊටු ටික ඉගෙන ගන්න. කරණීය මෙත්ත සූත්‍රය අසුරු කරගෙන නිවන් මඟ සාදා ගන්න අවශ්‍ය කරන ඒ මානසික පරිසරය කොහොමද හදාගන්නේ කියන එකත් ඔබේ ජීවිත වඩා ලස්සන කරගන්න, වඩා යහපත් කරගන්න, වඩා අර්ථවත් කරගන්න අවශ්‍ය කරන ඒ පදනම කරණීය මෙත්ත සූත්‍රය අසුරු කරගෙන කොහොමද අපි මේ දාර්ශනික සැකස්ම අප තුළ නිර්මාණය කරගන්නේ කියන එක ගැන තමයි සාකච්ඡා කරන්නේ. ඉතින් ධර්ම දේශනාවත් ශ්‍රවණය කරන්නට යෙදුණා. විශාල පිරිසක් බුද්ධ පුතුන් ඔස්සේ මේ පුණු පොහොය දිනයේත් ධර්ම ශ්‍රවණය කරා. මේ ස්ථානෙත් අතිවිශාල පිරිසක් නේ. ඊට වඩා බොහෝ පිරිසක් අද මේ පුරපසළොස්වක පොහොය දවසේ බොහෝම මනරම් රාත්‍රියක් උදා වෙලා තිබෙන වෙලාවේ මේ ස්ථානයට ඇවිල්ලා කවුරුත් හොඳට සද්ධර්මයේ ශ්‍රවණය කළා. මේ ස්ථානයේ කවුරු හරි බලාපොරොත්තු වෙනවා නම් තමන්ගේ මියගිය ඥාතීන්ට පින් අනුමෝදනා කිරීමක් කරන්න. මියගිය සියලුම ඥාති මිත්‍රාදීන්ටත් බණ අහපු ඔබේ නෑයන්ටත් රට වෙනුවෙන් දිවිපෙදෝ වේරෝධාර රණවිරුවන් සියලුම දෙනාටත් විශේෂයෙන්ම මේ රට තුල එදා මෙදාතොර මේ ශාසනය දියුණු කරන්නට කැප වෙලා මිය ගියපු කවුරු හරි ඉන්නවා නම් එයත්න්ටත් මේ පින් අත් වේවා. සුවපත් වෙත්වා අමා මහ නිවනම අවබෝධ කර ගනිත්වා. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ. දෙවියෝද පින් අත් කර ගනිත්වා. දෙවියන්ගේ අනන්ත ආශිර්වාදය ආරක්ෂාව බල්ම ශක්තිය ඔබ හැම දිනද නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, කරදර බාධක දුර වේවා, අපල උපද්‍රව දුර වේවා. එදා මෙදා තුර මේ විහාරස්ථානය පවත්වාගෙන යන්නට උදව් කරපු ශ්‍රමය කැප කරපු මුදල් වැය කරපු සියලුම දෙනාටත් ඒ වගේම නම් නොකියවත් ශ්‍රම දායකත්වයේ දක්වමින් මේ පන්සල දියුණු කරන මේ වැඩසටහන් කරගෙන යන සියලු දෙනාටත් සියලු දෙවියන්ගේ ආශිර්වාද වේවා. කරදර දුර වේවා, බාධක දුර වේවා, අපල උපද්‍රව දුර වේවා. පණ අහපු ඔබට මේ පින්කමට ආපු හැමෝටම නිදුක් සම්පන්න, නිරෝගී සම්පන්න, සුව සම්පන්න වාසනාවන්ත ජීවිතයක් ලබා ගන්නට දෙවියන්ගේ උපකාරය ආශිර්වාදය නොඩුව ලැබේවා. සියලුම දෙවියෝද නිවන් අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කම්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කම්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කම්තු මම් පරන්ති තී. දැන් කවුරුත් ප්‍රාර්ථනා කරමු මේ ආත්මේ පුරාම සත්පුරුෂයින්ගේ ඇසුර ලැබේවා, කල්යාණ මිත්‍රයින්ගේ ඇසුර ලැබේවා, සද්ධර්මයේ මැසේවා, සිහිනුවණම දියුණු කර ගන්නට ලැබේවා. ධර්මානුධර්ම ප්‍රතිපත්ති පුරමින්
මේ ගෞතම බුදු සසුනේම නිවන් දකින්නට අපි හැම දිනාටම අද සිත කරගත් සම්බුද්ධ වන්දනාමය පින්කමත් සද්ධර්ම ශ්‍රවණමය පින්කමත් එකසේ පාරමී වේවා සාදු 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 දැන් වන්දනා කරන්ත අභිවාදන සේලෙස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩම්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු හැම දිනාටම තුනුරුවන් සරණින් යහපතක්ම වේවා.